සෙනසුරාදා දිනේ පවත්වන බුද්ධ පූජාව මගින් අප పూర్වයේ කරන ලද අයහපත් කර්ම දවාහරිනු හැකි බව සමහරු කියනවා මේ පහදා දෙන්නේ. දැන් අපි හොඳට දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපාතින් යම්කිසි අවලක් අසාධාරණයක් සිද්ධ වුණා නම් අපිට පාපයක් වුණා කියන්නේ අපෙන් කාට හරි වෙච්ච අවලක් අසාධාරණයක්. දස අකුසලයකට හෝ කර්මයක් කර්මපතයක් ආදී මොනෙකින් හරි කාට හරි අවලක් අසාධාරණයක් කළා නම් මෙන්න මේ කරපු එකට විපාක තමයි අපිට විපාක වශයෙන් ඉන්න තියෙන්නේ. පාප විපාක කියන්නේ ඒවා. ওই විපාකයක් ගෙවිලා යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විදෝලාම ගෙවන්න ඕනේ. මොන විදිහින් හරි අපි ඒ කරපු පාඩුවට ලෝකෙට වන්දි ගෙවලා. ඒ බෙහෙත විදලා. ඒ ටික ඉවර කරපු දාට ඒක කරපු පාප කර්ම බලය ගෙවෙනවා. ඊට පස්සේ මේ පාප කර්මෙන් නැවත වාරයක් විපාක දීම වශයෙන් අපි කරා එන්නේ නැහැ. ඒ එන්නේ නැති වෙන්න හේතු වෙන්නේ මොකද? ඒකට අවශ්‍ය වන්දිය ගෙවලා ඉවර වෙච්ච නිසා. එහෙනම් මේ මුළු වන්දිය කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම අපි විසින් කරපු පාඩුවක්. අපි එක්කෙනෙකුට පාඩුවක් කරනකොට අපි හිතන්නේ එයාට විතරක් පාඩු කළා කියලා. අපි ළඟ දූෂ්‍ය මානසිකත්වයක් ගොඩ නැගුණා. ඒ දූෂ්‍ය හිතෙන් නිකුත් වෙන චිත්ත කිරණ, චිත්ත ධාරාවන්. මුළු විශ්වයටම බලපානවා. මුළු විශ්වයටම විනාශයක් කරන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා අපි සුළුවෙන් එක්කෙනෙකුට බැන්නොත් එහෙම. ඒ වෙලාවේදී ඇතිවෙච්ච දූෂ්‍ය මානසිකත්වය මේ විශ්වයටම සාපයක් ගොඩනගන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා එක වාරයක් බැන්නොත් එහෙම එක වාරයක් බැනීමේක වන්දි ගෙවන්න කියත අපි කවද කියලා ඉවර කරන්නේ. අපි අර ලෝකයට කරපු පාඩුව. එක දෙයකට නෙමෙයි බලපාන්නේ. අපි කන බොන ආහාරයේ දූෂ්‍ය වෙන්න බලපානවා එක පැත්තකින්. අපි ඇතුළු කරන පරිසරයේ විශේෂයෙන් බලපානවා. අපිට ඔක දැනෙන්නේ නැත්තේ මොකද? සාප කරනවා වාගේම මෙත් වර්ණයි සෙත්පතනයි ලෝකේ ඉන්න හින්දා. ඒගොල්ලන්ගේ සාන්තිය විහිදෙන නින්දාම අර සාපකාරයේ සාපේ මැඩපවතිනවා. එහෙනම් අරුට එන ගහපන් මූට එන ගහපන් ඕක හැඳි ගෑවියන් කියලා කියනකොට මහා දූෂ්‍ය මනසකින් කියනකොට විහිද කරන පිට නොවේ ලෝකේ ගිනි අරන් විනාශ වෙන්නේ නැති. ඒ තරම් විනාශයක් කරන්න බලයක් විහිදා. ඒ වගේ පොදු ලෝකයේ තුල පොදු ප්‍රතිඵලයේ භුක්ති විඳින්න වෙන නිසා. ඔය දෙගොල්ලොම එවනේවා මිශ්‍රණය තමයි භුක්ති විඳින්නේ. ඊට එකේ කෙන ගහපන් කියනට එක්කෙනෙක් කියන සියලු සත්‍යීන්ටම යහපතක් වේවා. ඒකෝර එක්කෙනෙක් සෙත් කරනකොට එක්කෙනෙක් වාස් කරනකොට සෙත් කරන බලය නිසා වාස් කැපෙනවා. ඒක නිසා අර මිනිසියකින් කියනවා බොහෝ කොටම මෙල්ල වෙලා තියෙනවා. හැබැයි නමුත් ලෝකයේ කරපු පාඩුවන කවුරු හරි කර ගහන්න ඕනේ සෙත් කරන්න. සෙත් කරනවා කියවහම ලැබෙන බලයක් ලේසියෙන් අරින්න බෑ. අර විස විදගෙන යන්න ශක්තියක් වේද වේලා උත්සාහ වෙලා ලෝකෙට හිත කරන්නත් උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ අන්‍යයන් විහිතරපත් වෙනවා. උතුමන් පව විහිතරපත් වෙනවා අර සාප කරන අයගේ සාප කපන්න. විශාල විහිතක් ගන්නවා. සාන්තිය ගොඩන ගන්න. මේ හැම එකකම වන්දිය ගෙවන්න වෙනවා අර සාප කරන අයට. මම ඔහුට විතරයි වෙන්නේ අනිකට තියෙන අමාරුව මොකද කියලා කියන්න බෑ. ඒ අපිට නොපෙන්න අපි එහෙම කියන්න පුළුවන්. දසදහසක් සක්වල ඉන්න සියලුම සත්ත්වයින්ට කරදරයක් වෙනවා අර පැත්තට. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ ඇති වෙන සත්‍යයන් නිසා අපි ලෝකෙට කරපු අවැඩ අසාධාරණ යන වන්දි තමයි අපි මේ පාප කියලා ගෙවන්නේ. දැන් අපිට අහනවා දැන් මේ අයහපත් කර්ම වලින් අපි මුදෙන්න නම් අපි ඒක මොකද කරන්නේ? එහෙනම් අපි බැන්න සාධාරණ විතරක් වන්දි ගෙවලා හරියන්නේ නැහැ. අපෙන් අවැඩ වෙච්ච පාළු වෙච්ච සියලුම ලෝක සතුන වන්දි ගෙවන්නේ. දැන් සියලු ලෝක සත්‍යයට අපි යහපතක් සාන්තියක් ඉෂ්ට වේවා කියලා පැතුවොත් හිතෙන් කයෙන් වචනයෙන් කියන ඒ තුන්තෙනින්ම අර කියන්නා වූ මෙත් වැඩිම කළොත් මෙත්තා සායත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණ ඇති සතර බ්‍රහ්ම විහරණයන්ගේ යුද්ධව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන මේ තුන සිද්ධ කළොත් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අරවට වන්දි ගෙවන්න. ඒ ශාන්තිය විහිදිලා පැතිලා මේ සියලු සත්වයන් කරා යනවා. අපෙන් සාප කිරීමේ යම්කිසි අවඩක් එලා තිබුණා නම් අපි අද සෙත් කිරීමේ ලබන්නා වූ යහපත නිසා එදා කරපේකට වන්දි ගෙවෙනවා. අපෙන් විචා පාඩුවට අපි ණය ගෙවුවොත් තවදුරටත් ණයකාරීක වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මෙත් වඩන ක්‍රමයේ දැනගන්න ඕනේ. දැන් සමහරගේ මතයක් තියෙනවා උදේ ඉඳන් රැය වෙනකම් මෙත් පරන්න මෛත්‍රී කර්මස්ථානිය වඩනවා. ඊට පස්සේ ආචාර්යවරු දේශකයෝ ඒ මූලික අය කියනවා. මිත්‍යා දෘෂ්ටිකයට පින් දෙන්නේ එහෙම බැරි වෙනවා. දැන් දෙනවා තව නිගමනය. සම්‍යා දෘෂ්ටික දෙයියන්ට විතරක් පින් දෙන්න. මිත්‍යා දෘෂ්ටිකට එහෙම පිටිනු තුලට කරදර වෙනවා දෙන්න එපා. දැන් මෙත් වඩනවා කියන්නේ මොකක්ද?
ලෞකික වාදයෙන් ලෝකයට මෙත් කරනවා යහපතක් වෙන්න කියලා. අයිතරින් පින් දෙන්නේ එහෙම වවුන්ට. උන් අපිට ගහන. එහෙනම් සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා කියලා මෙතරණ කියා දෙන්නේ බෑ. ඔකරෝ මෙත් වඩනවා කියන අනිත් පැත්තෙන් කියන උන්ට දෙන්න එපා කියලා. මොකද ඒ වලදින මේක? මෙන්න මේ වගේ මේ රෝග සත්‍යය යහපත දකින්නේ නැහැ. කෙනෙක්ගේ යහපත දකින්නේ නැහැ. ඒකත් තමන්ගේ වාසියට හරවයි. මොකද ඇහුවොත් එහෙම කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකයි වින් අරගෙන බලවත් වෙලා අපිට ගහයි. තමන්ගේ ආත්මලාභය නිසා උට පින් දෙන්න එපා. සම්මිය දෘෂ්ටිකයි දුනොත් ඒගොල්ලෝ අපිට උදව් කරයි. උදව් කරගන්නයි උදව් නොදෙන කෙනාට අයින් කරන්නයි දෙකනේ ඉතින් කටයුතු කරන්නේ. මේක බුදු ඒකවල මොකද්ද මේ ධර්ම? දැන් මේ එක එකනාගේ ප්‍රශ්න ඇති වෙන හැටි. ඔය ගොඩ නැගින්නත් හේතු තියෙනවා. ඔය දේශනා කරන මූලික දේශකයෝ සමහරවල්ලාට ලෙඩක් හැදිලා දුකක් කරදරයක් ඇති වෙලා ඊට පස්සේ ඔපරෝම ගිහින් කියන්නේ යනවා. මුල හොයලා බැලුවොත් එහෙම දෙන්න එපා කියන්නේ අත්දැකීම මොකද්ද? දේවාලට ගිහිල්ලා පූජාවට්ටියක තියලා වැඩේ කෙරුන්නේ. ඊට පස්සේ තව දෙවියන්ටයි ඔක්කොම කියන අයට කිව්වා. තමන්ගේ ලෙඩේ සුව වුන්නේ. කොහොම කර ඉන්නවා ඒතරා වෛරයක් හරගන්නවා. ඔවුන් එක එකවත් මට පිළිගුණේ නැහැ කියලා. උන්ට දෙන්න හොඳ වැඩක් අවදා හරි කියන එක තමයි හිත ඇතුලේ පැහැවන්නේ. තමන්ට වෙලාවයි දින තමා දේශකයෙක් වෙච්ච ගාම දෙනවා දේශනාව. අහවල් જાතියෙන්ට දෙන්න එපා පලාතරත් ගොඩක්. උන් අසත්පුරුෂය උන් කවදාත් උදව් කරන්නේ. අර තමන් දැකපු අධ්‍යක්ෂකයා වැඩිට ඕක දෙනවා ලෝකේ. ලොකු විනාශයක් කරගන්නවා. අපි ලෝකේ යම් සත්‍යයකට ණය වුණා. ඒ සත්‍යය දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් හිතන්නකෝ. මුස්ලිම් මුදලාලි කෙනෙක් ඉන්නවා. දැන් සම්මාදිට්ඨික මිත්‍යාදිට්ඨික තෝරන දැන් ඉන්න පිරිස බෞද්ධය සම්මාදිට්ඨිකයි අනික ඔක්කොම මිත්‍යාදිට්ඨිකයි කියලා තෝරනවා. මුස්ලිම් මුදලාලිගෙන් ඛණ්ඩ බඩු ටිකක් අරන් ඉනවා වගේ. පල්ලි දුන්නේ ණය වුණා. දැන් මුදලාලිට අපි ණයකාරයෙක් කියලා. දැන් එයාත් බෑ මැරිලා හිටන් අපි ඇවිදින එක තව කොහේ හරි ඉපදලා ඉන්නවා. දැන් ඉතින් අපි කියනවා මිත්‍යාදිට්ඨිකයෙකුට පින් දෙන්න. උදව් කරන්න එපා. දැන් මුස්ලිම් මුදලාලිත් මැරලා ඉවරලා හිටන් භූතයෙක් වෙලා හරි කමක් නැහැ බලා ඉන්නවා පැත්ත කරලා හිටන් මට අරු මගේ මෙච්චර බඩු මල්ලක් අරන් ගියා මෙච්චර ගානක කොහොමද රුපියල් 1000ක් දෙන්න තියෙනවා දුන්නේ නැහැ. ඒකදී බලාගෙන ඉන්නේ. මේගොල්ලෝ පින් කරලා ඉවරලා කියන මිත්‍යා දෘෂ්ටිකින් අපි පින් දෙන්නේ. ඔගේ පින නේ මට මයින් ගත එකදී. අරය බලා ඉන්න. දැන් ඉතින් අපිට විදෙන්න හම්බෙයි. මේ අප්‍රමාණ අනාදීයේ පටන් ඉන්න සසර ගමනේ අපි සම්මාදිටිකකද ගන්න දෙනු කලේ. ඒ එකම ආගමක්වත් නැති අය එක. විවිධාකාර ආගම් විදෘෂ්ටි දරන අය එක. අපි ගන්න දෙනු කරලා නෙමෙයි ආවේ. අපේ ණය කීයක් එයාට ගෙවෙන්න තියෙනවා. හොඳයි ඒගොල්ලන්ට ණය ගවන්න නැතුව අපි සම්මාදිටියකින් ණය ගවලා ඉවරලා සම්මාදිටියකට උදව් කරලා ඉවරලා ඉන්නකොට. හරි අපි කියමු දැන් මෙලොවම ඉන්නක මුස්ලිම් මුදලාලි මැරිලා නැහැ කියමුකෝ තව ඉන්නවා. අර මිනිහයා තව ඉන්නවා කියමුකෝ. දැන් ණය ගෙවන ක්‍රමයක් තියෙනවා කියලා අපිට ක්‍රමයක් දෙනවා. මොකද්ද මේ සාසනයට උදව් කරන්න උපකාර කරන්න. මුදලාට රුපියල් 1000ක් ණය. මම චෛත්‍ය බඳින රුපියල් ලක්ෂයක් දිනා පරිත්‍යාග කරනවා. පන්සලේ චෛත්‍ය වදින. මුදලාලි අහනවා වගේ දෙනවා කොහොමද ණය? ඒක පිළිගන්න කොච්චර කාලද? ඒ කොහොමද? මම චෛත්‍ය හදන්න රුපියල් ලක්ෂයක් දුන්නා. දැන් මුදලාලි පිළිගන්නේ. එහෙමයි. ඔව් මම ණය පිළිගුවා කියයි. කල්පනා කරලා බලන්න විහිද කියලා. චෛත්‍ය හදන්න රුපියල් ලක්ෂ දුන්න එකේ පින වෙනයි. ඒක වෙනම තියෙන්නේ. මුදලාලිට ණය ගෙවෙන්නේ නැහැ අපි ණය කාන්නේ නිදහස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් උතන තියෙන්නේ. යම් කිසි දෙයක් කරලා ණය ගෙවන ක්‍රමයක් තියෙනවා. ඉන්දහමකින් ණය ගෙවන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. නොපෙනෙන ලෝකවල සියුම් ලෝකවල ඉන්න අයට. මේ මොහොතේත් මැවිලා යනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර සුඛෝභෝගී දේවල් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. ලෞකික දේවල්. ඒ නිසා ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් ලැබෙන ක්‍රමයක් තමයි ඔය බුද්ධ පූජෝපහාර ක්‍රමය. දැන් බුද්ධිනේගේ ලෝකෙ මේක මත තියෙනවා. පිළිමෙපත් කරනවාද පිළිමෙට ලෙඩ හැදෙනවාද ඇයි බේත් පූජා කරන්නේ දැන් මේ ආගේ දේවල් හුඟක් ආගේ තියෙනවා අප්‍රා. බොහොම තදින්ම අනේකක්. ඇයි මේ පිළිම රූප වලට කන්න දෙන්නේ? මොළ වැඩක් නෙමෙයිද? මේ ආදි වශයෙන්. චේතනාව තුළින් නිදහමක් නැගෙන ආකාරය හොඳට පැහැදිලි කරලා තියෙන විස්තර කරලා තියෙනවා මේ විනක් ඵල දෙන ආකාරය. කාටවත් දුන්නාම කොහොමද අපිට ලැබෙන්නේ? ඒකත් අපි දැනගත යුතු හරි ගැඹුරු තැන.
අපි යම්කිසි ලැබීමකට හිමිකාරයෝ වෙලා ඉන්නවා නම් කාටවත් දීපු හින්දා නෙමෙයි. ඒක තමයි අපේ පැවැත්මේ උරුමය. මිනිස්සෙක් කියලා ඉපදුනා නම් යම්කිසි බුදලේ මිනිස්යාට හිමි යම් ආහාරයක් ඇද්ද ඔහුට ඒක උරුමයි. ඒ පිනේ මේ ගැඹිලා තියෙනවා. මිනිහෙක් වෙන්න අවශ්‍ය කෙන පිනක් කළා නම් ඒ කරව පින තුලම. ඒකට අවශ්‍ය සියලු කාරණා පෝෂණයක් ගැඹිලා තියෙනවා. ඒ කාටවත් දීපු එකක් නෙමෙයි. ප්‍රසන්න මනසේ ඇති. හැබැයි දීපහම ලැබෙන්න හේතුව මොකක්ද? ප්‍රසන්න මනසෙන් උපන් අයට ඒකට හිමි ආහාරය ලැබුණා. ඕක උදුරා ගන්නවා ලෝභකමන තමන්ගේ කර ගන්න හදන අනුගිත. මෙන්න මේ නිසා ලෝකේ තියෙන මේ අපි කාලයක් තුල අසාධාරණ විදිහට අනුන්ගේ දේවල් පොඩි ගහගත්තා. අපිට ස්වභාවයෙන් ලැබෙන තිබිච්ච ස්වභාවික ලැබීම ඒ නිසා පිරිහුණා. දැන් දාන දුන්නාම ලැබෙනවා කියන්නේ පොඩි ගහගත්ත ඒවා ආපහු දාලා සාධාරණත්වයටපත් වෙනකොට අපේ උරුමය මතුවලා ඉන්නවා. ඒක තමයි ලැබීම, දීමේ ලැබීම කියන්නේ. ඉතින් සාසයෙන් ගත්ත දෙයක් ඇත්නම්. හැබැයි ලෝකයක් මගේ කියලා අල්ලාගත්ත ලෝකයේ තුල. මම මගේ කියලා අල්ලාගත්ත ගොඩ තුල. පොදු පරිහරණය කරන ලෝකයක් මගේ කියලා අල්ලාගෙන තියෙනවා. දැන් මේ ලෝකේ කවුද අල්ලලා දුන්නේ? කොහොමද අයිතිවාසිකම අපිට ආවේ? අපි විසින්ම ගොඩනගාගත්ත දෘෂ්ටිය තුලින් ඉඳලා. මෙන්න මේක අපි සම්මත කරගන්න. මේක අපි කියලා. මිනිසු කට්ටියක් මේක තියලාම සම්මත කළා කවදා හරි. ඔය සම්මත කරන්න මේක ඉතින් සතුත් ඔය අනුමැතිය දුන්නා. සියලු සත්ත්වයන් අනුමැතිය දුන්නා. ඔව් අපිට ඕනේ නැහැ. උඹලා සම්මත කරගෙන උඹලා කොට කරගන්නලු. අපි කොහේ ගියා කමන්නේ. ඔය බල්ලෝ හරා එක එක සතුත් අපිට දුන්නා අනුමැතිය. අපි ඒගොල්ලෝ ගැන තකලා ඒගොල්ලෝ ගැන හිතලා ඒගොල්ලන් කොටස වෙන් කළාද අපි සම්මත කරගත්තා. සියලු සත්‍යයන්ට පොදු ලෝකෙක හැකියාවෙන් බලවත් නිසා අනික් කෙවුන් දුක්වර ගණන් ගන්න නැතුව උන්ගේ අයිතිවාසිකම් පැත්තකට දාලා අපේ කට්ටිය විතරයි මේ ලෝකේ මේ කැලේ උඹට මේ කැලේ උඹට කියලා වෙන් කරගෙන සම්මත කරගත්තා. ඒ සම්මතින උපතිරාපු හදාගත්තා. නීතිමාලාවත් හදාගෙන නීතිමාලාවට හැදුවා. ඒ උපතිරාපු අයිතිකාරයාගේ පරම්පරාවට යන පූලෙන් යන විගුණන්ට බෞද්ධ දෙන්න උගත් යන කැමැත්තක් කරගන්න අවසර ඇතුව ඒ අයට එහෙම අයිති හිමිකම අපිට තමයි අපේ රාජ්‍යයෙන් දීලා තියෙන කියලා රජයෙන්ම සම්මත කරගත්ත එක තමයි රජය කිව්වෙත් ඒකම සම්මතිය. ඔන්නේ සම්මතයේ කරගත්තට දැන් සාධාරණ ඊට වෙලාද. කොහොමද හිමිකාරයා හිමි කොටස? පොදු ලෝකේ අපිට ඕන හැටියට සම්මත කරන්න තියෙන අයිතිවාසිකම මොකද්ද? සත්‍යයකට. පොදුවේ භුක්ති විඳපු ලෝකයක්. පුද්ගලිකව වෙන් කරගන්න තිබිච්ච හිමිකම අයිතිවාසිකම මොකද්ද? සියලු ලෝකේ සියලු සත්‍යයන් හිමි ලෝකේ. මොන විදිහෙන්වත් එහෙම අයිතියක් නැහැ. එහෙනම් අසාධාරණ ඉස්සෙල්ලාම කවුද කරලා තියෙන්නේ? මුලින්ම වෙන් කරගෙන අපි සාධාරණයි අපේ නීත්‍යානුකූලයි අපේ දාඩියම හතිය හරියම සල්ලි දීලා මේ ඉඩම ගත්තේ ආදී වශයෙන් කියන අපිම නේද මේක කරලා තියෙන්නේ. හැබැයි මේක දැන් ලෝක සම්මතියක් කියලා කඩන්න බැරි සම්මතියක් කියලා ඉවරයි. දැන් මේක අපි දැනගත්තට අපිට පුළුවන් කමක් නැහැ ඒක නැති කරන්න. දැන් අපිට සිද්ධ වෙනවා එක දෙයක්. මොකද? අපේ ඒ කියන කොටස තුල යම් කිසි කෙනෙකුගේ කොටසක් තියෙන බව අපි දන්නවා. ඒ කොටස අපි අපේ කොටස විතරක් අරගෙන අනිත් කොටස ඒ ඇයට නිදහස් කරනවා. ඔන්නේ නිදහස් කිරීමට කියනවා අපේ ටික අරන් ඉදිරියට දැම්මා. දාන හරිය තමයි ඊ ටික. අල්ලගෙන ඉන්න හරියයි දාන්නේ. දාන හරිය තමයි දාන්නේ. එහෙනම් අපි අල්ලගෙන ඉන්න එකේ දැන් විදා භුක්ති විඳගෙන හිටපු නිදහස් ලෝකේ. ඊර්තිවරේ හිටියන. ඒ වගේම ආර්ය උත්තමයේ හිටියන. නිදහස් ලෝකේ තමන්ගේ පංගුව පොදහරි කියන එකකින් ගන්න පුළුවන්. බඩගිනි වුණා බඩගිනි වෙච්ච ලාක වටපිට බැලුවා ගහක ගෙඩියක් තියෙනවා. ඉතින් පොදු ලෝකේ ගහක ගෙඩිය තමන්ගේ බඩින හදාගෙන කෑවා. ඒ හිමිකම තිබුණා. දැන් කඩන්න ගියාම ඔය අඩි ගහන්නේ ඔක මගේ අම්මයි තියෙන්නේ. ආගෙන් හද කඩන්න. දැන් එහෙම අයිතියක් නෑ. එහෙනම් අපි ලොකුම සාපවාදීන කොටසක් කරලා තියෙනවා. මොකද්ද? ලෝකයේ උතුමන්යයි යම් සම්මත ගුණ ධර්ම ඇති පිරිසක් ඇද්ද? ඒ පිරිසට හිමිදේ වැටකඩලු ගහලා කොට කොලා කණ එක තමයි ඒක මහා සාපයක් පළ දෙන එක හේතුව. මෙන්න මේක අපි ඒ අයට දැන් ආපහු දුන්නේ නැත්නම් එහෙම අර සාපේට මහා සාපලද්දෝ වෙනවා. මහා සාපේට ගොදුරු ණය වෙනවා. ඒ විදිහේ නොදී කන තාකල් අපිට සාපයක් වැදිලා හිටන් අපේ සම්පතිය විනාශ වෙලා දැවිලා ගිහින් තියෙන බොහොම පොඩ්ඩයි තියෙන්නේ. 1000ට එකක්වත් ලැබෙන සම්පත්තියෙන් අද හිමි කරගෙන ඉන්නේ නේ. ඒක පිරිහිලා ගිහින්.
හැදෙන ගහකොළ පහ නිසරු වෙලා ගිහිල්ලා. මතුවෙන්න දෙවිච්ච ඒ වැටි වෙන ඵල ධර්ම සත්‍යයන් නැති වෙලා ගිහිල්ලා. මොකද උතුමන්ගේ කොටස කන එක පැත්ත. ඒ වගේම ලෝකේ සාමාන්‍ය අයගේ කොටස ලෝකේ තියෙනවා. ඒ අයගේ හිමි කොටස ඒ අයට දෙන්නේ නැතුව ඒ අය තනින් ඉන්නවා. නැති අය තනින් ඉන්නවා. ඒගොල්ලෝ පැත්තක අපි අපේ කීකිය කනවා. සාමාන්‍ය අයටත් අසාධාරණයක්. බල්ලෙකුට බලලෙකුට සතෙකුට කවුඩෙකුට ඌට හිමි කොටස අපේ වත්තේ තියෙනවා. ඌටත් අසාධාරණයක් කියලා උන්ට කන්න දෙන්නේ අපේ වත්තේ. මොනවා හරි දාලා කොල්ල දාලා හරි වතු මොනවා හරි දාලා හරි පන්නලා හරි රොකල බැඳගෙන හරි පාන් තියාගෙන හරි පවුලෙකුට කන්න දෙන්නේ ඒ පැත්තෙන් රකින්න. ඒක තිරිසන් සත්තුන්ගේ කොටසත් අපි අයින් කරලා දානවා. නැති බැරි අහිංසකයේ හිමි කොටස අපි අසාධාරණ අපේ කොටස කරගෙන. දැන් මේ දෙකෙන් ලොකුම බලවත් විදිහට ප්‍රතිචාර දක්වන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ගුණවතුන්ට කරන අලුපාඩුව නිසා ඇතිවෙනා වූ සාපේ. ඒකත් බලවත් තමන් කරා ගමන් කරා කරදර කරනවා. අනික තමයි පහත් නීච බුද්ධිරයාට නොදින හිමිකම දෙන්න නැතුවම ඌ ගහනවා පහර ගහනවා. ඌට එන එකකින් ඉන්නේ සාපේ නෙමෙයි. ඌ ගුණ හීනිය නිසා ඌගේ ගතියක් තියෙනවා. ඌගේ එක ගත්තොත් එහෙම ඌ ඒක 10ක් ගහන්න බලා ඉන්නවා. එයා තමයි හිනහුරුගේ පැත්තේ. ඒ හිනහුරුගේ පැත්තේ ආයට අපි ඒ පැත්ත කණේ ගවන්නේ ඒගොල්ලන්ට දෙන්න දෙනවා ඒගොල්ලන්ට. දීලා එකෙන් බේරෙන්න ඕනේ. සාපේ නිදහසින් උතුමන්ගේ කොටස උතුමන්ට දෙන්න ඕනේ. අනිත් භවෝග සම්පත්තියකින් අපිට හිමි කොටස තියාගෙන ඒ අයගේ හිමිකම් කොටස් නිදහස් කරන්න ඕනේ. අනේ ලෝකෙ මිට පෙර තිබුණ ක්‍රමයක් ඕක. බුදුදහම හරියට දැනගෙන හිටපු කාලේ කමතේ ඉඳලා වීටිය ගන්න ඉස්සෙල්ලාම ඒ කොටස් ටික වෙන් කරනවා. මුලින්ම වෙන් කරනවා. අග්‍ර සත්‍යය ගිහිලා බුද්ධ පූජාවට දෙන්න. අතේ හරිය ඉඳුල් කරන්න ඉස්සෙල්ලා කරල කිරි වැඩිගෙන එනකොට කපලා අතින් පොඩි කරලා කිරි ඇට වෙන් කරලා අරගෙන. ඕකෙන් නොඉඳුල් කිරිබතක් හදලා ගිහිල්ලා නම් කිරිබත් පූජාව බුද්ධ පූජාව වශයෙන් තිබ්බා ඉස්සෙල්ලා. පළවෙනි කොටස අග්‍ර සත්‍යය දිහා නිදහස් වුණා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ කොටස ගත්තට පස්සේ මුළු කුඹුර ඔක්කොම කැපුවේනේ අන්තිමට කපනකොට. කුරුල්ලන්ගේ කොටස කුරුල්ලන්ට තියලා තමයි කපාගෙන ආවේ. කුඹුර සියලු ගෝයන් කැපුවේනේ. පැත්තක් ඉඩරලා ඉරන් පැත්තක් වෙන් කරලා තිබ්බා සතුන්ට ගන්න. වැටෙන කරල් අහුලා ගත්තේ නැහැ දුගී මගී අයට අහුලාගෙන මලු අරන් ඇවිදලා පෙට්ටි අරන් ඇවිදලා අහුනකොට හොඳයි පුතේ යන්න ගිහින් අහුලා ගන්න කියලා ඒකට ඉඩ දුන්නා. ඊයට ඒව තහනම් කළේ නැහැ. ආයේ ඔක්කොම තහනම් කරා. අතට කුඹුරේ ඔක්කොම හදලා වුණාට පස්සේ කුඹුරු අසද්දලා දුන්නා ඔක්කොම ඇලවිලි හදලා දුන්නා ආයේ දේවත්වයේ පවාද ඉන්නවා. ඒ සියලු අයට දේව පූජාවක් වශයෙන් කියලා අපිට උදව්පකාර කරපුවා කියලා ප්‍රතිපකාර වශයෙන්. ඒ අයට දෙවියන්ගේ කොටස කියලා වෙන් කළා කොටස. දිව්‍ය දාන වලට ඒගොල්ලන්ට පින් හදා. ඒ කොටස වෙන් කළා නම් දේවාලයකට හරි නැත්නම් ඒ බඳු දේව පූජාවකට හරි වෙන් කරලා ඒ පූජාව දීලා දෙවියන්ට පින් පෙත් දුන්නේ. දෙමව්පියන්ට වැඩි හිටියන තියෙන කොටස ගුරුවරුන්ට තියෙන කොටසක් වෙන් කරලා ඉන්න තමන්ගේ යම් කිසි ඉදිරි කොටසක් ඊය කරා ගිහින් දෙන්න වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ අසල්වැසි ආදී තව උදව්පකාර කරන පිරිසවලට යම් කිසි එක වෙලා කන්දර කවන්නේ තමන් තියෙන හැටි ටික තියෙන හැටියට වෙන් කරලා. එනේ ණයට මොකද කරන්නේ? විල්ලයි බලාපොරොත්තු වෙන දුගී මගියට ඒ කොටස වෙන් කරලා ඒගොල්ලන්ට ටික ටික අරකින් දුන්නා. මෙහෙම දීලා අන්තිමට මෙන්න අනික් කට ඔක්කොටම දිරවස මගේ ටික මේ තියෙන්නේ මට කන්න මගේ ගෙදර පරිහරණයට කියලා ඒ ටික අරන් ගියා. දැන් බලනකොට වීගොරින් 4න් 3න් 2ක් විතර දීලා 3න් 1යි ගත්තා. හැබැයි අපි ඔය ඔක්කොම නැතුව මුළු සම්පූර්ණ පරිහරණය කළා භුක්ති විඳලා අද තියාගෙන ඉන්න ප්‍රමාණය කොච්චරද? එදා එසේ කළා 3න් 1 කියලා ගත්ත ප්‍රමාණය අර වගේ 10 ගුණයක් ලොකුයි. අර සම්පූර්ණ අස්වැන්න නෙවෙයි 10 ගුණයක් එයායි කොටස ලොකු වෙනවා. මෙච්චර විශාල අස්වැන්නක් ආවා. සුද්ධ ජීවීන්ගෙන් හානියක් නැතුව ගියා. සතුන්ගේ විනාශයක් ගොවිතැනට නැතුව ගියා. විශාල ශාස්ත්‍රීයකත්වයක්. පෝර දාන වේද ගහන ඕන කමක් තිබුණේ. කිසි මහන්සියක් නැතුව විශාල අස්වැන්නක් ගත්තේ ක්‍රමය. අන්න අපේ ලෝකේ ශාස්ත්‍රීයකත්වයේ පිරීලා තියෙන ක්‍රමය. අනුන්ගේ අරගන්න එකයි අපේ එක කියන්නේ. අපි දන් දෙනවා අපේ සල්ලි වලින් දන් දෙනවා කිව්වා. යථාර්ථය ඒක නෙමෙයි. අපි අනුන්ගේ පොඩි ගහගෙන කරන ලෝක සම්මතියක් තියෙනවා. මට මේ ලෝක සම්මතිය වෙනස් කරන්න බෑ. මගේ පරිය හරි මේ හම්බෙන්න එක හරි සියල්ලම සම්පූර්ණ එකක් ලැබිලා තියෙන්නේ. ඒ සම්මතිය කරන්න බැරි නිසා මම නිදහස් වෙනවා මගේ කොටසෙන් ඒ ටික සිද්ධ කරලා කියලා යම් කෙනෙක් හිතලා. සමාගයේ පරියකින් ওই විදිහේ ක්‍රමයක් වෙන් කරගත්තා. Taman ලැබෙන ආදායමකින් ක්‍රමයක් හදාගත්තා. අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් බලාගත්ත හැකි තියෙනවා. අනිත් හේතුරණු ඵලයේ ලැබෙන හැටි බලාගත්තා. අග්‍ර සත්‍යයක් වෙන් කරන්න ඕනේ සාසනය. පුළුවන් නම් Taman ලැබෙන පරිය ගන්න පරියෙන් කීයක් දනවා කැටයක් හදලා. ඒක වෙන කිසියෙකට ගන්න එක සාසනෙ විදිහට. ඒකෝර අපිට උදව් උපකාර කරපු අපි අද ජීවත් වෙන ලෝකේ අපිම හදාගත්ත ලෝකයක් නෙවෙයි. මේවට නොයේක ආකාරයෙන් දාඩිය මහන්සිය පෙරලා තමන්ගේ කාලයේ ශ්‍රමයේ වැය කරලා වැව් වමුණු හදලා දීලා ඔක්කොම කරලා දීලා හදලා දුන්න පිරිසක්ගේ ඒ උදව් උපකාරය අපිට අදත් අපිට ජීවත් වෙන්න ආධාර දෙනවා. ඒ දිව්‍ය ආදී වන්නාව කොට්ටාස් වශයෙන් ඉන්න අයටත් ඒ අය සඳහා මෙන්න මගේ කෘතෝපකාරී කියලා කොටස වෙන් කරනවා.
මෙන්න අම්මට තාත්තට මම හැදුවට වැඩුවට කියලා පොඩ්ඩක් කීයක් හරි කන්න වෙන් කරනවා. ගතනුගත වෙනම දෙයක් වෙන් කරනවා. මට උගන්වපු කරලා දුන්නා මග පෙන්නලා දුන්න ගුරුවරුන්ට ආදීන්ද කියලා කොටසක් කීයක් හරි වෙන් කරනවා. ඒක එකතු වෙන්න තියලා වෙන්න නම් යම් මොහොතක අවංකවම මේ පිරිස වල ගිහිලා වාර දීලා ගෞරවයෙන් දෙන එකට ගෞරවයෙන් දෙනවා. ඒ වගේ අනුකම්පා බුද්ධියෙන් දෙන එකට අනුකම්පා බුද්ධියෙන් දෙනවා. මෙන්න මේ ක්‍රමයට සමංගයේ කොටස නිදහස් කරලා තමන්ට ලැබෙන හරිය නිදහස් බුද්ධිය පටන් ගන්නවා. වැඩි කල්යන්න ඉස්සෙල්ලා කිරීති දෙන්නේ නැහැ හරියන පටන් ගන්නවා අය. මොකද හේතුව අන්න දානි ආනිසංසය කියන්නේ ඔන්න ඕක. ණය. ණය වෙච්චිලා දාපන් කියන එකයි කියන්නේ. ණය තියාගෙන ඉන්නේ ණය දාන්න නැතුව. ණය වෙලා ඉන්නේ. ඔය වෙලා තියෙන ණය ආපහු දාපන් කියන එක තමයි දා ණය කියන්නේ. දා ණය තමයි දාන්නේ. ණය නිදහස් වෙන්න එළිය කරගන්න ඕනේ. ඒතර අපි ණය නැතුව ජීවත් වෙන්න වෙනවා. ඉතින් මේ පූජාව සිද්ධ කිරීමේදී අපි කරන්නේ ඔන්න ඔය ටික තමයි ඉස්සෙල්ලා. දැන් බලන්න ඔකද කීයක් කියනවාද කියලා. දැන් මේක පිනක් වෙන්නේ කොහොමද? පරිභෝග කළා හෝ නොකළා හෝ හිමි අයගේ කොටස හිමයිට වෙන් කිරීමයි කරන්නේ. අපේ පරිත්‍යාගය ඒකයි. දැන් ශාසනීය අග්‍ර බුදු පියාණන් වහන්සේ මහරහතන් වහන්සේලාගෙන් අපිට ලැබිච්ච ආශිර්වාදය. අපිට ලැබුණ යහපත සාන්තිය. විමුක්තිය සලසා ගැනීමට අද මේ කාලේ වෙනකොට අපිට ඒකට හේතුකාරක ධර්මයේ පැවතුනේ කුමක් නිසාද? ඒ මාර්ගය කොහොමද අපිට හම්බ වුනේ? ඒ මාර්ගය මතු කරලා දුන්නේ කවුද? ගෙනත් දුන්නේ කවුද? අපිට කරලා තියෙන අනන්ත උපකාරයක් බව සිහි කරලා. අන්නේ උපකාරයට කෘතෝපකාරය තමයි මේ සිද්ධ කරන්නේ. ඒ සඳහා උපහාරය සිද්ධ කිරීමේ වටිනාකමත් ඒ වගේම. චිත්ත ප්‍රහාදය ඇති වෙන දෙයක් වෙනවා. අපේ ගුණේ අපේ තුලින් ඉස්ත වෙනවා. දැන් ඔතන අපි නොදකින්න පැති ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අග්‍ර කරන මහා සංඝ රත්නයේ පූජා කරනකොට අන්තරා පරිනිබ්බායි කියන එක්තරා විදිහේ කොටසක් ඉන්නවා අනාගාමී ඵලයටපත් වෙලා අරිහත්ත්වයටපත් නොවිච්ච. ආර්ය කොටසක් ඉන්නවා භික්ෂුන් වහන්සේලාට. කාම රාග, රූප රාග, අරූප රාග කියන මේ රාග තුනම ගෙවලා. කාම රාග නැති නිසා කාම ලෝකෙ උපදින්න විදිහකුත් නැහැ. රූප රාග නැති නිසා රූප උපාදානයක් නැහැ. රූප ලෝකෙ උපදින්න විදිහකුත් නැහැ. අරූප රාග දුරු කළා අරූප ලෝකෙක උපදින්න විදිහක් නැහැ. තුන් භවයේ කොහොමද උපදින්න විදිහක් නැහැ. මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ ඊතුරු තන සංයෝජන දුරු කරලා නැති නිසා පිරිනවම් පාන විදිහකුත් නැහැ. මෙන්න මෙවඳ කොටසක් අපවත් වෙනවා. මෙන්න මේ අපවත් වෙච්ච කොටස අන්තරා භව කියන අවස්ථාව තුළ ඒ හිදි ස්වභාවයෙන් ජීවත් වෙනවා. ඒ අධ්‍යාවට හිමි ආවුස ගෙවිලා ඉවර වෙන දවස වෙනවා. අපිට නොපෙන්න පැත්තක ඔන්න ඔය විසුණු වහන්සේලා ඉන්නවා අද. බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ කියලා පූජා කරපුවාම උන්වහන්සේලාත් එතෙන්ට වැඩලා ඒ දානි උන්වහන්සේලාට ලැබෙනවා. දැන් අපි දැකලා නැහැ මේ දින එක අහගෙන යනවා කියලා අපි හිතන්නේ. ඕකෙන් කොටසක් මැවිලා උන්වහන්සේලාගේ පාත්‍ර වලට යනවා. මේක නොපෙන්න පැත්ත. නමුත් යම් දවසක කෙනෙකුට දැකීමේ නුවණ පහළ වෙච්ච දාට ඕක වෙන්නේ. ඔයගේ සිද්ධි තියෙනවා ලෝකේ අපි දකින්න නැති පැති. මම දැනුවත් වෙච්ච සිද්ධියක් තියෙනවා පොඩ්ඩක් දැනුම් දෙන්න එකක් දෙකක් වගේ වෙන හැටි වෙන්නන්නේ. මේ වගේ අවස්ථාවල බොහෝ කොට මේක සිද්ධ වෙනවා. අපේ පැත්තේ එක්තරා ආරණ්‍යයක් තියෙනවා මේ ආරණ්‍ය. ඊළඟ නායක හාමුදුරුවෝ අපවත් වුණා අපවත් වෙලා කාලයකට පස්සේ අපේ ඉන්න අනික් අපේ හිටපු අනික් හාමුදුරුවෝ තමයි මේ අර පින්න අනුමෝදන් කරනවා එයාට දානි දුන්නා. මේ ස්ථානයේ මේට ඉතලා හිටපු සියලුම මේ ස්ථාන ගොඩනගපු ඒ වගේම ස්ථානික කටයුතු කරපු අපි ස්වාමීන් වහන්සේලාට කියලා උන්වහන්සේලාටත් මේ පින් අයිති වේවා කියලා මේ පින් දෙනකොට. එක දවසක් මාත් වේ දෙන දවසක මාත් එතෙන්ට කියලා බලා හිටියා. මෙතන එන සිද්ධිය මොකද්ද? කවුද ඉන්නේ? මොකද වෙන්නේ? නොපෙන්න පැත්ත කොහොමද කියලා. ඒ භික්ෂුන් වහන්සේලාත් එක්කලා පැත්තකින් තවත් වයසක හාමුදුරුවෝ ඉන්නේ පාත්‍රයක් අරන් ඉඳින්නේ. අර හොඳට පැහැදිලිව පේනවා. මම බලාගෙන හිටියා දැන් මොකද මේ ඉන්නේ කවුද මෙයා? එතන හිටපු වයසක හාමුදුරුවෝ තමයි එක්තරා අධ්‍යාපක හැටියෙන් ඉඳලා අර දාන දෙන්නලා තේර පාත්‍රය තරම් ඉතින් වඩින්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර හාමුදුරුවෝ අර වචනේ කියනකොට මේ ස්ථානයේ මේ කටයුතු කරපු අපේ ආදි මූලිකව හිටපු ස්වාමීන් වහන්සේලාට මේ පින් බලෙන් යහපත වෙන්න කියලා කියනකොටම අර පාත්‍රයේ විදිනවා දානි. අර හාමුදුරුවෝ අරගෙන උන්වහන්සේලා කුටි වලට වඩිනවා. දැන් මම බලලා හිටියා අර මනෝමය වශයෙන් මෙයිච රූපයෙන් හිටපු ඒ හාමුදුරුවෝ කොහෙද ගියේ කියලා. මිල්ල අත්තක් තියෙන ගල් දාලාවක් තියෙන මිල්ල අත්තක නෙවෙයිලා අන්න ඉතින්ට ගියා. ඊළ උන්වහන්සේ දානේ වෙනවා. මේක බුදුම සිද්ධියක් නෙවෙයි හැර වෙන්නේ නැහැ. නිකන් බැලුවා පේන එකක් නෙවෙයි මේ. මොහොත වෙච්ච සිද්ධිය. ඊට පස්සේ මම උන්වහන්සේලාට කිව්වා අපේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා.
මම විතර මහණෙලා නේ. අනේ මහත්තයා අපි දන්නේ නැහැ මොකක් වෙන බව. අපි සමහර දාට එහෙම කරන්නේ නැතුව නිකුත් දානි ගන්නවා. ඊට පස්සේ නම් කවදාවත් අපි ඔය කියන විදිහටම අනුමෝදන් කරලා තමයි දානි ගන්නෙ. දැනගත් එක අහගත් එක ලොකු වටිනාකමක් අපිට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ උන්වහන්සේලා කිව්වා. දැන් මෙන්න මෙහෙම දේවල් මෙහෙම වෙනකොට අපි හිතන්නේ මේ බුද්ධ පූජාව අහක දැම්ම කියලා අපි හිතන්නේ. බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ පූජා කරපු පූජාව තුළ උන්වහන්සේලාගේ හිමිකම් කොටසත් ඕකේ තියෙනවා. උන්වහන්සේලාට ඕකේ කොටස යනවා. ජීවත් වෙලා අර අන්තරා ලෝකේ ඉන්නට. ඒ කියන්නේ අන්තරා පරිනිබ්බාය කියන එක හොයාගන්න බැරුව ඉන්නේ කොතන මොකද්ද වෙන්නේ කියලා. අන්තරා පරිනිබ්බාය කියන්නේ ඔන්න ඔතන ඉඳලා හිටන් පිරිනවම් පානවා. ඒ කාල අවසානයේදී. මෙහෙම දේවලුත් හිමිකම කොටින් ලැබෙන්නේ. බුද්ධ ශ්‍රේෂ්ඨ ගුණයේ සිහි කළා බුදුරජාණන් වහන්සේලා උදෙසා. උන්වහන්සේලා පිරිනවම් පාලාද නැතත්. ඒ නාමයේ සිහි කළා හිටන් දුන්න දානීය ආනිසංසය අප්‍රමාණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් හොඳට පැහැදිලිව තියෙනවා. අපදාන පාළියේ පළවෙනි බුද්ධාපදාන කියන අපදානය. බුද්ධාපදානය. ශ්‍රී වේදදේව චක්‍රවර්ති කියන රජ කෙනෙක් වෙලා ඒ රජුරුව මහා දානයක් මනෝමය වශයෙන් දුන්නා. හිතෙන් මවලා දුන්න දානය. ඒකුත් පිරිනුවම් පෑ සියලුම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අද මාගේ දානෙට වඩිත්වා කියටම මනසින් ආරාධනාවක් කළා. එයාට මනෝ චිත්ත රූප මෙවීමේ හැකියාවක් තියෙනවා. එයා උන්වහන්සේට පේනවා. දැන් යමක් නිර්මාණය කළා හිතන ඒවා කරන්න පුළුවන් මානසික ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. හැබැයි මානසික ලෝකේ සිද්ධ වෙන මනෝ රූප සතහනක් මිසක් මේක සත්‍ය වශයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ ත්‍රිවේද දේව චක්‍රවර්ති රජුරවන්ට හිතුණා එක දවසක්. මම කිසි කෙනෙක් නොදුන්න මහ දානයක් අද දෙනවා. මේක සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මම එහෙම දානයක් අද දෙන්නේ. මේ දානි දෙන්න මම විශාල මාලිගාවක් හදනවා. මේ මාලිගාව මොකෙන්ද හදන්නේ? මේ ලෝකේ යම්තාක් ලෝකේ රන් ත්‍රිදී මුතුමැණික් යම්තාක් ඇද්ද මේ සියල්ල එක ගොඩක් ගැහේවා. මට පෙනෙන්නේ. දැන් මනසට මැවිලා පේනවා ලෝකේ තියෙන තරම් රන් ත්‍රිදී මුතුමැණික් ඔක්කොම එකදලා මහා ගොඩවල් හතරක්. රත්තරන් ගොඩක්, ත්‍රිදී ගොඩක්, මුතු ගොඩක් මැවිලා මහා කඳු. මේ සියලු රන් ත්‍රිදී මුතුමැණික් වලින් සැරසිලා. මම අද මේ දෙන මහා ධර්ම දානශාලාව. මහා විශාල දානශාලාවක් නිර්මාණය වේවා. දැන් හිතෙන් හිතලා බලා ඉන්න අර මනෝ ලෝකෙදී. දැන් ත්‍රිවේදීව චක්‍රවර්ති රජුරවන්ට පේනවා විශාල මාලිගාවක් රන් ත්‍රිදී මුතුමැණික් වලින් සැරසිලා බොහෝම ලස්සන මතුවේලා. රන් පුටු, ත්‍රිදී පුටු, මැණික් පුටු ආදි වශයෙන් උපකරණ ඔක්කොම රන් ත්‍රිදී මුතුමැණික් වලින් සකස් වෙලා හැඩ වැඩිලා ලස්සන මේ විශාල මාලිගාවක්. අද මහා දානයක් දෙන්නයි මේ සැරසෙන්නේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කැඳවලා. උන්වහන්සේලාට මේ මහා දානි දෙන්නේ. දැන් උන්වහන්සේලා රූපේනුත් නැහැ, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහෙම පෙන්වන්න දෙයක් නැහැ. පිරුණම් පාර ඉවර. අපි මනෝමය රූපයේ ඒ රජුරුවන්ගේ හිතේ මැන්නේ රූපේ විතරයි මෙතන තියෙන්නේ. මොකද කරන්නේ? මේ මහා දානෙ දෙන්න අවශ්‍ය සියලුම දානෝපාංග. මේ මහා මාලිකාවේ මැවේවා. ඉතින් එයාට පේනවා අප්‍රමාණව පත් ව්‍යාංජන සියලුම දේවල් මැවිලා ගොඩ ගැහිලා. කිසිම අනුපාඩුවක් නැතුව මේ මහා දානෙ දෙන්න සේවක පිරිස මට මැවේවා. විශාල සේවක පිරිසක් මැවිලා පේනවා. දැන් මගේ දානෙට ඔක්කොම හරි මම ආරාධනාවක් කරනවා. කාටද? ඉක්ුත් පිරිනවම් පෑ සියලුම බුදු පියාණන් වහන්සේලාත්, පසේ බුදුරජාණන් වහන්සේලාත්, මහරහතන් වහන්සේලාත් මගේ දානෙ ආරාධනා කියලා වඩීවා. මානසික ආරාධනාවක් කරනවා. දැන් එයාටම පේනවා. රජුරවන්ටම පේනවා. බුදුරයන් වහන්සේලා ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අර විදිහට වඩිනවා. පසේ බුදුන් වහන්සේලා එක එක පැත්තෙන් වඩිනවා. විශාල බුදුරයන් වහන්සේලා පිරිසකුත් භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඔක්කොම වැල්ලා ඉන්නවා පේනවා. පාසෝදලා ඔක්කොම කරණියා කරලා අනිත් ඇතුළට ගිහිලා උන්වහන්සේලා ආසන වල වඩලා ඕනතරම් ආසන වැයෙනවා හිතු හැටියට. දැන් මගේ පිරිස කිසි අඩුවක් නැතුව උන්වහන්සේලාට මහා දානෙ පූජා කරත්තා. මට මේ සිරියාව බලන්න. මටත් මාලිකාවක් ඇත්තකම වේවා. ඉහළ. දැන් පේනවා ඉහළ මාලිකාවක් වල රජුරෝ ඒකෙන් ඉන්නේ බලා ඉන්නවා හා සමානව පේනවා. දැන් රජුරවන්ට පේනවා භික්ෂුන් වහන්සේලාට දන් දීලා උන්වහන්සේලා දානේ වළඳලා ඒ වගේ සමහර අය සක්මන් කරනවා, සමහර අය ඇත විලා ඉන්නවා, සමහර අය තනිතන ධර්ම සාකච්ඡා කරනවා. මේ ආකාරයෙන් එක එක විදිහේ ලස්සන සුන්දර ලෝකයක් අර මානසික වශයෙන් මවලා බලනවා. මම අද කවදාවත් කෙනෙකුට කරන්න බැරි මහා දානයක් අද ශ්‍රේෂ්ඨ දානයක් දුන්නා. මේ දානෙ වින දිව්‍ය බ්‍රහ්මාදී යම්තාක් මෙතන රැස් වුණාද මේක බලන්න. සියල්ලෝම අනුමෝදන් වෙත්වා. දසදහසක් සක්වල ඉන්න සියලු දෙව් දේවතාවෝ අනුමෝදන් වෙත්වා.
යන්තරමක් මේ පින ලබා ගැනීමට ගන්න බැරි කෙනෙක් ඇත්නම් අනුමෝදන් වෙච්චා ගිහින් දැනුම් දෙත්වා අනුමෝදන් කරත්වා. මෙන්න මෙහෙම කරලා අනුමෝදනාවකුත් කළා. අපේ මහ බෝසතාණන් වහන්සේ මනෝමය දානයක් දුන්න හැටි එක අත්බැව. හද කෙනෙක් වෙලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා එදා මම ඒ දුන්න දානීය පින කොච්චරද කියනවනේ. එතෙන් පටන්ගෙන සසර සරණාපාකාල මට අත දිගු කරන හැරෙන් ලැබෙනවා. නෑ කියන වචනයක් අහන්න හම්බුනේ. මෙන්න මෙබඳු විශාල වාසනාවක් ලැබුණා. ඒ හේතුවෙන්. දැන් මේ පින කොහොම එකක්ද? දැන් පින් නැගින් නැද්ද බුද්ධ පූජාවේ? රූපද වක් කරනවාද කියලා කියන එක ගැලපෙනවද? අපේ දෘෂ්ටි වලට නම් තර්කවාද තියෙනවා. පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයක් තුලින් මේ අතිසීමිතක් කොහොම දකින්නද? මෙන්න මේ හිතේ තියෙන මානසිකත්වය තුළ තියෙන නැගෙන ගුණවලින් ලැබෙන ප්‍රතිඵල. මේ බුදුරයන් වහන්සේලා පතේ බුදුරයන් වහන්සේලා එකට ලෝකේ පහළ වෙනවා කියන එක ධර්මතාවයක් නෙමෙයි. එහෙම ධර්මතාවයකුත් නෙමෙයි. නමුත් එහෙම සිද්ධියක් තමයි. නමුත් මේකට ගෙන්නේ මනසින් වැඩමෝල. මනසින් ඇති කරගත චිත්ත ප්‍රසාදයේ කොයිතරම් යහපතක් විදා කරලා තියෙනවා. ඔබ සතියක්වත් විදා කරන දේ පැත්ත කරලා හිටපු එක්තරා උපාසක මහත්තයෙක් අනේ සාදු කිය ජේතවනාරාමයේ පූජා කරන වෙලාවේදී සාදුකාරයක් දීලා එයාටත් විමානයක් පහළ වුණා. සෞඛ්‍ය දෙවිලෝ විමානයක් පහළ වුණා. අනේ පිටිසිට විමානයක් පහළ වුණා. මොග්ගලන් මහරහතන් වහන්සේ ඉදින් සෞඛ්‍ය දෙවිලෝට වැඩ පෙළාක ජේතවනාරාමයේ වාගේම විමාන දෙකක් දැක්කා. එකක් රිදී විමානයක්, ඒ වගේම රත්තරන් විමානයක් උඩින් තියෙනවා ඊට වඩා. ඒක ඊට වඩා විශාල ඒ වගේම ඉහළ තියෙන එකක්. අර විමාන දෙකේ හිස් විමාන දෙක කවුරුවත් නැහැ. කවුද ඒවා ඉන්නේ? කාටද පහළ වුනේ කියලා අනික් දෙවියන්ගේ නැහැ. ස්වාමීන් ජේතවනාරාමයේ පූජා කරන අනිත් පිටු සිටුතුමා. අන්නාර හිදී විමානේ පහළ වුණා උන්වහන්සේ ඒතුමාට. එතුමා තමයි ඔකට එන්නේ ඉන්නේ. අර උලති රත්තරන් විමානේ කාගේද? ඒ වගේම ඊට වඩා වටිනව නේ. එදා පැත්ත කියලා බොහොම චිත්ත ප්‍රහාදී සාදුකාර දුන්නා එක්තරා ගිහියේ. අන්න එයාගේ සාදුකාර දෙන්නලාද එයාට පහළනා අර උල විමානේ. දැන් කාටද මේ විමානේ පහළලා තියෙන්නේ? සල්ලි දීලා මහන්සි වෙච්ච කෙනාට රෙදි විමානයක් පල්ලේ. හතුලේ චිත්ත ප්‍රහාදය මත කරපු කෙනාට හතරන් විමානයක් ඊට තිබෙනවා. දැන් පිප්පලිය මොකද කොහොමද ලැබෙන්නේ? තමන්ගේ චිත්ත ප්‍රසාදයේ විශාල වශයෙන් බලපානවා පින බලවත් වෙනවා. පින්ඵල මුක්තියට හේතු වෙන්නේ. මේ කර්ම විෂය අචින්තියයි, ධර්ම විෂය අචින්තියයි. මේවා ලෝකයාට හිතලා හිටන් මේක කොහොමද වෙන්නේ කියලා හේතුඵල න්‍යාය සියලු ආකාරයෙන් තේරුම් ගන්න බෑ. ලෝතර බුදුරයන් වහන්සේලාට පමණයි සියලු ආකාරයෙන් ඒවා මේ නිරවුල විග්‍රහ කරලා දෙන්න පුළුවන්. මේ බඳු උත්තම සර්වඥ ගෝචර ධර්මයක් සාමාන්‍ය මිනිහේ තමන්ගේ මනසට ආව මේ පංචේන්ද්‍රිය ගෝචර මනසක තර්කවාදීකින් ඒක නෙවෙයි ඕක වෙන්නේ කොහොමද කියලා අයින් කරන්න කිව්වොත් එහෙනම් කොහොම කරන්නේ? ඒකම ලෝකයා මුලාවටපත් වෙනවා. මේ වගේ අපි දකින්න ඕනේ යථාර්ථය. ඉතින් මේ බඳු පූජාවක් තියෙනකන් අපි හැමීලෙම කියනවා. ඒ පූජාව දෙනවා ක්‍රම දෙකකට කරනවා. අතහිත දෙන්න පුළුවන් කෙනාට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින්ලම ආරාධනාවක් කරනවා. මේ පූජාවට එන්න ඇවිත් දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමර හැම දිනම තමත් තියාගත්ත පූජාවක් සමනව අතහිත දී ගන්න කියලා අවස්ථාවක් ලබා දෙනවා. දැන් මේ අවස්ථාව තමන්ට තනියෙන් උදා කරගන්න පෙරව හිටපු දිව්‍ය බ්‍රහ්මාදී තැන්පටගෙන නොමිනිස් කොටස්. ඒ උදව්ව ලබා දුන්නාම කොච්චර සන්තෝෂයෙන් ඒක අත ගහ ගන්නවද කියලා නොපෙනෙන නිසා දකින්න. නමුත් මේ අයරවිම පරිදි ඇවිදලා අත ගහන පිරිස ගණන් කරන්න කිව්වොත් එහෙනම් දන්න කෙනෙක් දැක්ක කෙනෙකුට ජීවිත කාලේ ගණන් කරලා ඉවර කරන්න බෑ. එච්චර පිරිසක් අත ගහන. නමුත් ඔක දකින්නේ. අපි යම් අවස්ථාවල දැකලා තියෙන නිසායි කියන්නේ. ඔය ආරාධනාව කරලා හිටන් පූජාවක් තිබ්බ දවසක එක්තරා කාන්තාවක්. එයාට ආවේශයක් තිබුණා. එක්තරා විදිහක මේ අමනුෂ්‍ය ආවේශයක්. එතන පූජාව ඉවර කරලා හිටන් ඒ ගෑනු කෙනා පැත්තකට ගිහින් ඒ පැත්ත බලාගෙන අඬනවා සතුටු වෙවි කෑ ගහනවා. මම මෙච්චර සෙනගක් දැකේ නෑ නේ කවදාවත් දැකලා නෑ. පුදුමයි මට පුදුමයි. කවුද මේ සෙනග? කවුද මේ ඉන්නේ සෙනග? අනේ ලස්සන. කොහොම කිය නොයේක් විදිහට කියනවා පපු අත ගහ ගන්නවා, හූල්ලනවා, උඩ පයින්නවා, දඟලනවා. අර පූජාව තිබ්බ පැත්තේ අහස බලාගෙන. ඒ දඟලුපෙට බොරුවක් නෙමෙයි ඒක ඇත්ත. ඒක එහෙම තිබුණා අපි දන්න දෙයක්. ඒක එහෙම වුණා. ඉතින් ඒ වගේ දැකපු අවස්ථාවල් ඉන්නේ අමනුෂ්‍ය වෙහිච්චයට ඒ පේන අවස්ථා තියෙනවා. ඒ බඳු අවස්ථාවල ඒගොල්ලන් එහෙම කියනවා බාහිර ලෝකයට සාක්ෂියක් වශයෙන් ඒවා දැක්ක හැකි ඒ වෙන සිද්ධි.
ඔයගේ අවස්ථාවල් වල নানা ආකාර ක්‍රම සිද්ධ වෙනවා මිනිස්සුගේ දකින්න. මහා ප්‍රබල යක්ෂය ඔය පූජාවට සම්බන්ධ කරගන්න හතරවරන් දෙවියෝ අරන් එනවා. අලිබඳලි දඟවැල්ල වගේ දඟවැල්ල වලින් බැඳලා අරන් ඉන්නවා. එකිනෙකට වෙරලා බැඳලා හිටන් විශාල හැයනක් ගෙනහල්ලා ඈත තියාගන්න. එයාගේ නියෝග කරන කන්දිය පල්ල පූජාවට. පූජා කරපල්ලා. උඹලත් මේ පිනක් කරගන්න ඉන්න කියලා. මෙහෙම කළා පූජා අවසානයේ අරන් යනවා. නමුත් මේවාදී ලෝකයාට කියන්න බෑ කවදා හරි. ලෝකේ විද්‍යාව දිනුනොත් අහුනුසිය ෆොටෝ ගහලා පෙන්නන්න ඔයගේ දෙයක් වෙන හැටි. කියන්න පුළුවන් අන්න අර පැත්ත ෆොටෝ ගහලා මේ සිද්ධිය ඇත්තද නැත්ද බලන්න කියලා. මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා. අප්‍රමාණයක් වර සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන පැත්ත. ඒතර ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ පින අනුමෝදන් කරනවා අපෙන් අවැඩ වෙච්ච අසාධාරණ ලෝකයා කෙබඳු උපතේ කෙබඳු භාවයේ කිරියත් ඔවුන් කොතන හිටියා. ඊය කරා මේ පිටපෙත් පිහිටාවා කියලා. අපි දන්නේ කොහේ ඉන්නවද කියලා. නමුත් යන ක්‍රමයක් තියෙනවා. යතා වාරී වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේ විතෝ දින්නම් පේතාන උපකප්පති. බුදුරන් වහන්සේ දේශනා කරනවා යන්නේ. උන්න මේ උදකන් වට්ටා යතා නින්නම් පවත්තති ඒව මේ විතෝ දින්නම් පේතාන උප. මේ යන හැටි පෙන්නන තිනා උපමාවක්. මේ වහින මහ ජලයේ, වැහි ජලයේ. වැව් හෙත් පුරවාගෙන ගිහිලා ගංගා පුරවාගෙන ගිහිලා මුහුදට කරා යන්නේ යම්සේද. මෙන්න මේ උපමා පරි තමයි මේ දෙන්න දේ තේරිතියා කරා යන්නේ. ඒ දෙන නෙන පින්නන් බෝදාගෙන කෙනෙක් කරා යන්නේ. වැස දන්නේ නැහැ මුහුදට යන බව වහිනකොට. ගංගා දන්නේ නැහැ අපි මුහුද කරා වතුර එක්ක යනවා කියලා. මුහුද දන්නේ මා කරා ගංගාවලින් වහින වතුර එනවා කියලා. නමුත් එක්තරා ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ওই සිද්ධියේ තේම වෙන්නේ. මෙන්න මේ වගේ තමයි කෙනෙක් පින් දෙනකොට දෙන කෙනා දන්නේ නැහැ මේ පින යනවද නැද්ද කියලා. ඒ ධර්මතාවය පරිදි පින ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට දන්න කෙනෙක් නැහැ. ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නේ ඇයි කියලා. පුද්ගලයා කරා ලැබෙනවා පුද්ගලයා දන්නේ මං කරා පිනක් ආව කොහෙන්ද ආවේ කියලා. සම්පත්තිය කඩා හැරෙනවා යාර පේ. දැන් මේවා විශාල සාක්ෂි අතුව ඔප්පු වෙන දේවල්. අපි යමක් දැකීමෙන් කියන්නේ. ඒ වගේ දේවල් අත්දැකීමෙන් ඔය නොමිනිස් ලෝකවල ඉන්න අය ඔය මෙහා ඉදලා පින් පෙත් දීලා අන්තිමට බලනකොට ඒ තවත් ඒ වගේ ගුප්ත ක්‍රම වලින් අහපුවාම දැනගන්න හම් වෙනවා. හිටි ගමන් එයා එතනින් ගිහිලා ඉතින් අහව මෙහෙම දෙවි ලෝකේ ඉන්න. මෙහෙම තැනකට ඉන්න. එහෙම අවස්ථා තියෙනවා. එහෙම එක කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මං හිටියා මෙහි. මම දන්නේ නැහැ මොකක් වුණාද කියලා මං කැරකිලා ගියා එකක් වුණා බලනකොට මම මේ හඳුන් වණේක ඉන්නේ. මේක දෙවිලෝ කියලා දැනගත්තේ පස්සේ. මම දන්නේ නැහැ මට මේ සාන්තිය සුවේ කොහොම ලැබුණාද කියලා. එදා පටන් මට පුදුම සුවයක් තියෙනවා. දැන් මෙහෙම කියනවා ඒක. ආයතනපත් වුණ ආකාරය. ඉතින් මෙහෙම රටාවක් තියෙනවා මේ බුද්ධ පූජෝපහාරයේ පුණ්‍යානුමෝදනාවේදී ලෝක සත්‍යයට ලැබෙන හැටි. එහෙනම් අපි අවලක් අසාධාරණයක් අපෙන් සිද්ධ වෙච්ච අයට සිහි කරලා මේ පින් තේරුම් ගන්න දුන්නා. එයාට වන්දිය ගෙවලා ඉවරුනාට පස්සේ අපි දැන් තවත් වන්දි ගෙවන්න ඉදිරි වෙනවා. අපි කරලා තියෙන පාපයක් නැත්නම් සීමා සහිතයි. නමුත් මේ පින් අප්‍රමාණයි. අප්‍රමාණ පිනකින් ප්‍රමාණවත්තර පාපයට වන්දි ගෙවන්න වෙයිද? හැබැයි ඒක ගෙවෙන්නේ නැති හේතුවක් තියෙනවා. ආමුදුරෝ කිව්වා පූජා 7කට ඉන්න කියලා. අනිය මන්ද එකක් ගියා දෙකක් ගියා හරි අමාරු රියන් කොහොම හරි. වැඩි හරියනවා කියවනේ බලමුකෝ හරියද කියලා. හරියන්නේ නැත්නම් මම කතා කරනවා කියලා. දැන් මොකේද ඉන්නේ? පූජාවක තිබ්බා. අපෙන් බේරෙන්න මොනවා හරි කළොත් හරියයි කියන එක අහගෙන කොහොම හරි කටේ වචනේ අරගන්න හදලා. ඕක හිතේ තියන්නේ එහෙම කිව්වම කියලා. අයිසරේ ගිහින් බලා ඉන්නවා පූජා ටික තියලා වැඩි හරියයි බලමුකෝ. හැබැයි හරියන්නේ නැහැ පැත්ත බලාතර ඊට පස්සේ යන්නෙත් නැහැ උදේට. යන හැටි යන්න දෙන්නේ නැහැ. බලමු මගේ හරියට හරි නැත්නම් කොහොමද? දැන් මොකෙන්ද පිළිගන්නේ? ඔළුව මොලේ හේතුඵල දෙක. මෙහෙම ලෝකයට හරියන්නේ නැහැ. ඉතින් කොච්චර පූජා කිව්වා පින වැඩින්නේ නැහැ නේ. අප්‍රමාණ පින නගන්නේ කොහොමද? ඒතර යාට ඒක ලැබෙන්න ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහක් තියෙන්න ඕනේ. ඔය කියන එක ඔප්පු වෙන්න සිද්ධ වෙන්න. ඕක මේ හේතුඵල න්‍යාය දක්වපු සත්‍ය විශ්වාසය තියෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රටාව කරේ විශ්වාසයක් තියෙන්නත් ඕනේ. ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඊට අනුකූලව ඔහු සැනසුම දකින්න ඕනේ. ඒ තුල ලැබෙන සැනසුම විශ්වාසය තියෙන්නත් ඕනේ. සීලණිය තියෙන්නත් ඕනේ. ශික්ෂණිය වෙන්නත් ඕනේ. අලෝපදේ සමව ගුණී යුක්ත වෙන්න ඕනේ කරන කටයුතු කරනකොට. ඒ වගේම දැනුවත් වෙලා තියෙනවා මේක ලැබෙන්නේ මෙන්න මේ ක්‍රම රටාවෙන් හේතුඵල න්‍යාමයේ මේකයි කියන්නේ. සුත තියෙන්න ඕනේ. ඒ වගේ පරිත්‍යාගශීලී මානසිකත්වයක් තියෙන කිසිම ලෝභකමකින් බැලගන්න එකක් තමයි ආපහු බඩවලා ගන්න බලාගෙන එකක්වත් මේක කරන්න හිතයි මේක කරන්නේ ආදි වශයෙන් අදහස් ගන්නෙ නැතුව. අවංකවම ගුණ උපහාරයේ තේම මම කරනවා. ඒ පරිත්‍යාගශීලී මානසිකත්වයේ තියෙනවා. හේතුලින් ලැබෙන හේතුඵල න්‍යාමයේ දකින්නාව ප්‍රඥාව පහළලා තියෙනවා.
මෙන්න මේ කරුණු පහ තිබිච්ච කෙනෙක් ওই පූජාවට හිටියොත් පළවෙනි වතාව තිබහමත් ඇති. ඒක වතාවෙන් මත ටික සුද්ධ වෙනා නිදහස ලබනවා. සිය වතාව පූජාවට තිබ්බ තර මානසිකත්වයේ තේරුම් ගන්න බැරි මානසිකත්වය තිබ්බහම අර පින බලවත් වෙන්නේ නැහැ කියන තත්ත්වය. ඒක අපිට ලෝකයට කියන්න බෑ. මේ පූජාවට හිටියොත් මගේ වැඩේ හරියනද ඇහුවොත් ඔබ හරියට කරගත්තොත් හරියයි නැත්නම් නැහැ. අපිට කියන්න තියෙන්නේ ඔච්චර. හරියට කරගන්නේ කොහොමද? බණ අහලා තේරුම් අරගන්න මේක මොකද්ද මේකේ වෙන්නේ මොකද නොදන්න දේ අහලා තේරුම් අරගෙන. හරියට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ විශ්සලා උදා කරගන්න. මෙන්න මේ පහ උදා කරගෙන ඉඳලා වැඩේට බහින්ද එදාට සාර්ථකයි. මම හොඳට පැහැදිලිවම දකින්න දෙයක් ඕන. ඉතින් අපි හරියට කොහොම හරි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ ඇති කරගෙන ඒ තුලින් උදෙන්ට එන්න. ඒතර මේ පූජාවල් වලින් ඔය කියන්නා වූ தත්ත්වෙ මතුවලා එනවා. අයහපත් කර්මයන්ගෙන් ඒවා දවා හැරින්න ඔය ක්‍රමයේ. බුදුරජාණන් වහන්සේ ඒක තමයි මෙත් වැඩිම කියන්නේ. මෙත් වැඩිම කියන්නේ සියලු සත්ත්ව නිදුකේ තකී කීටියට හරියන්නේ. නිවනට මුල් කරන පින්දහම් කරලා. ඒ පින ලෝක සත්‍යයට අප්‍රමාණ ලෝක සත්‍යයට අඩුවක් නැතුව පතුරවන්න ඕනේ. ඒ පැතිරීමේදී උන්ට ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා ඒකත් ගෙවෙනවා. සුගති ගුණයෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා ඒකත් වෙනවා. නිවනට අනුකූල වන්නා හිත පිටානේ බලාපොරොත්තුවක් වෙනවා ඒකත් උපනිශ්‍රේ ලැබෙනවා. සියල්ලෙන් පූර්ණයි. ඉතින් ඒකේ විශේෂ වෙන්නේ ඒකයි.